මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත. දුෂ්කර සති 3ක් ඉදිරියේදී ගෙවීමට සිදුවනු ඇතැයි අගමැතිකයයි. ඉන්ධන සහ ගෑස් අරපිරිමැසීම් භාවිත කරන්නයි ඉල්ලීමක්. වැටුප් නොගෙන වැඩ කිරීමට ඇමතිවරු එකඟ වෙති. ඉදිරි මහකන්නයට අවශ්‍ය රසායනික හා කාබනික පොහොර සැපීමට පියවර. මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සංශෝධනය කෙරේ. රංජන්ට බරපතල වැඩ සහිතව වසර 2ක සිරදඬුවම්. නේටෝ හමුදා කමිටු ප්‍රධානී ජපානයේ සංචාරයක. ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු පන්දුවාර 2020 ක්‍රිකට් තරගය අද රාත්‍රියේ. රට මුහුණ දී සිටින අර්බුදයෙන් මිදීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නව මාර්ග සොයාගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. රට ගොඩනැගීමට පක්ෂ පාටවලින් තොරව සාමූහික උත්සාහයක් ගත යුතුය. ඒ වෙනුවෙන් සියලු දෙනාට වගකීමක් සහ කාර්යභාරයක් ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ යුතුය. මෙම අභියෝග ජයගත හැක්කේ සටන් පාඨවලින් හෝ ප්‍රාතිහාර්යවලින් නොව කැපවීමෙන් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඉදිරි මාස 6 සඳහා ඉන්ධන සහ ගෑස් ආනයනයට ඩොලර් කෝටි 9ක් අවශ්‍ය වේ. එබැවින් ඉන්ධන හා ගෑස් අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අපේ රටේ මුහුණ දෙන තත්ත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වය යලිත් රට නගා සිටුවීමට සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග හොයාගන්නට වෙනවා. අප සියලු දෙනාම හැකිතාක් අර පරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු කාලයක්. දැනට රටට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා. ඒ වගේම විවිධ රටවල් වලින් ආධාර ලබා ගැනීමට සැකසුම් කරා. ජාත්‍යන්තර ආයතන සමග සාකච්ඡා කළා. ඒ කණ්ඩායම් සහ රටවල් බේත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබා දෙන නිසා ඉදිරි මාස 6 සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ජාත්‍යන්තර ලබා දෙන මේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර වෙනුවෙන් ඔවුන්ට අපේ ස්තුතිය පුද කර සිටිනවා. දුෂ්කර සති 3ක් ඉදිරියේදී ගෙවීමට සිදුවේ. එබැවින් රටට අවශ්‍ය ආහාරවලින් කොටසක් හෝ නිෂ්පාදනය කළ යුතුය. එමෙන්ම ඉදිරි මහකන්නයේද සාර්ථක කරගත යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉදිරි මාස 6 තුළ රට නොඇටි පාතාගෙන යාමට අවම වශයෙන් ඩොලර් බිලියන 6ක් අවශ්‍යතාවක් ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ තත්ත්වයේ මත ඉදිරි මාස 6 තුල අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අඩුම තරමින් ඩොලර් බිලියන 5ක පමණ මුදලක් අපට අවශ්‍යයි. එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යද්දී ඊට සමාන්තරව රුපියල ශක්තිමත් කළ යුතුයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් ඩොලර් බිලියනයක් මුදලක්වත් අපට අවශ්‍ය වෙනවා. යුක්‍රේන් යුද්ධයේ බලපෑම නිසා මුළු ලෝකයේම රටවල් දලදේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ලබන වසරේ පහත වැටෙනවා. යලි යථා තත්වයට පත් කරගත් හැක්කේ 2024 වසරේදී බව පුරෝකථනය කර තිබෙනවා. අපේ ලෝක තත්වයට මුහුණ දිය යුතු වෙනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. අපි මේ අසූරු අවස්ථාවෙන් ඉඩ ප්‍රස්තාව හදාගනිමු. ඒ ඉඩ ප්‍රස්තාවයන්ගෙන් ප්‍රයෝජනගෙන රට යලි ගොඩනගමු. සුබවාදීව සිටමු. රටේ සාමාන්‍ය තත්වයට යලි ඔසවා තැබීමේ වගකීමට අප සියලු දෙනාම එක්සිතින් එක්හදින් උරදෙමු කියලා ප්‍රකාශ කරමින් රට බැරෑරුම් තත්ත්වයකට මුහුණ දී ඇති බැවින් දැඩි මුල්‍ය පාලනයක්ද සිදු කළ යුතුය. බැංකු සහ මුල්‍ය ආයතන ආරක්ෂා කිරීමටද පියවර ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආර්ථික ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට අනවශ්‍ය වියදම් කපා හැරිය යුතුය.
අපනයන සංචාරක ඉදිරිගම යන ශේෂ්ත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඒවා වර්ධනය කිරීම වැදගත්ය. ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහන සැලසීම සඳහා ඩොලර් කොටි 70ක් වැය වේ. ඒ ඩොලර් කොටි 85 දක්වා වැඩි කළ යුතුය. අතීතය අමතක කර රටේ අනාගතය වෙනුවෙන් එක්වන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය. ඉන්ධන බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉදිරියේදී ඉන්ධන නිකුත් කෙරෙන්නේ ප්‍රමුඛතා මතයි. ලංගම පුජ්‍යලක හා පාසල් බස් රථ සඳහා හෙට සිට ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවරගෙන ඇත. ඊට අමතරව දිහිවර කෘෂිකර්ම සහ වැවිලි ශේෂ්ත්‍ර සඳහාද ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාව ලබා දෙන බව ඔහු කීවේය. අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ ඉඳලා නැවත වතාවක් සාමාන්‍ය පරිදි මෙට්‍රික් ටන් 5000ක ප්‍රමාණයකුත් ඒ වගේම මෙට්‍රික් ටන් 3500ක් වශයෙන් පෙට්‍රල් ඩීසල් කියන දෙකම හෙට ඉඳලා නැවත වතාවක් අපි වෙළඳ පොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තීන්දුව නැවත වතාවක් අපි ගත්තේ අපි ඇනවුම් කරලා තිබුණු නෞකා ඉන්ධන නෞකාව අපිට තිබුණේ 16 වෙනිදා එන්න ඉන්දියානු ණය ක්‍රමය යටතේ තිබුණු එක ඩීසල් නෞකාව. නමුත් ඊට පෙර තවත් නෞකා දෙකක් ගෙන්වා ගැනීම සඳහා අපි ඊයේ දවසේ අපි කටයුතු කරා. ඒ නිසා 9 වෙනිදාත් සහ 10 වෙනිදා තව ඉන්ධන නෞකා දෙකක් අපි ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මහ බැංකුවේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන හෙට දවසේ ඉඳලා නැවත වතාවක් මේ නිකුත් කිරීමේ කටයුතු කරන්න. කැබිනට් අමාත්‍යවරුන් වසරක කාලයක් වැටුප් ලබා නොගෙන රාජකාරී ඉටු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊට අදාළව අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ගෙන යෝජනාවට සියලු අමාත්‍යවරු එකඟතාව පළ කළ බව අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කීවේය. රට තුළ භාණ්ඩ මිල ඉහළ යාමට ಖನಿජ තෙල් මිල වැඩිවීම බලපා තිබේ. රටේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 12කි. ඉන් බිලියන 6ක් වැයවන්නේ ඉන්ධන ආනයනය සඳහායි. ඉතිරිය නාහා වාරික ගෙවීමට වැය වේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ උද අග්‍රාමාත්‍යවරයා අයවැය ප්‍රතිශෝධනය කර විශේෂ සහන පැකේජයක් ලබා දීමට මූලිකත්වයෙන් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපතිතුමා අසමත් ජනාධිපති අමාත්‍ය මනුෂ්‍ය නානායක්කර මහතා එහිදී සඳහන් කළේ විදේශගත ශ්‍රී ලාංකිකයන් රටට එවන විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වගකීම ගන්නා බවයි. එබැවින් නිති අනුකූල මාර්ග ඔස්සේ රටට මුදල් එවන ලෙස අමාත්‍යවරයා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන්ද ඉල්ලීමක් කළේය. ඔබ විදේශගත වෙලා ඉඳලා ප්‍රේරණ එවනවා නම් ඒ ප්‍රේරණ වලින් අපි මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න ප්‍රමුඛතාවය ලබා දෙන්න. තෙල් ටික ගේන්න, ගෑස් ටික ගන්න, අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒකට තමයි අපි කැබිනට් මණ්ඩලය ඇතුළට ආවේ. එහෙම නැතුව නැවත වතාවක් ඉතිහාසයේ සිද්ධ වෙච්ච වැරදි නිසා තමයි මේ ආර්ථික ප්‍රශ්නෙට ආවේ. මේක කාලාන්තරයක් තිස්සේ සහ කෙටි කාලිනව ඇතිවෙච්ච ප්‍රශ්න තියෙනවා. ආහාර අර්බුදයේ සම්බන්ධයෙන් ගත්තාම ලෝක ආහාර අර්බුදයත් එක්කම මෑත කාලිනව ගත්තු තීන්දුව తీරන මේ ගොවිතැන සම්බන්ධයෙන් පොහොර සම්බන්ධයෙන් අපි දැන් හැමතිකනාම දන්නවා මේ වැරදිච්ච තීන්දුව කියන එක. එතකොට ආර්ථික වශයෙන් ගත්තාම ණය නොගැනීමට ගත්තු තීන්දුව ඒවත් එක්කම ඇතැම් ණය සහ ඇතැම් බොන්ඩ්ස් වලට ගෙවීම් වලට ගත්තු තීන්දුව පිළිබඳව යම් ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ප්‍රශ්න තිබිච්ච නිසානේ රට වැටුනේ. දැන් රට වැටිලා ඉවරයි. දැන් වැටිච්ච තැනින් ගොඩ ගන්න තමයි අපි මහන්සි වෙන්නේ. සිද්ධ වෙච්ච වැරදි ටික වැරදි සිද්ධ වුණා. හැබැයි අපි කියනවා නම් රටේ මිනිස්සු තෙල් ගහ ගන්න නැතුව පෝලිං වල මරාගත්තක් කමක් නැහැ. කෑම නැති වෙනකොට කඩසාප්පු කඩාගෙන මරාගත්තක් කමක් නැහැ. බෙහෙත් නැතුව ස්පිරිතාලවල මැරුණත් කමක් නැහැ. රාජපක්ෂල යනකම් අපි සල්ලි එවන්නේ නැහැ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට අපේ තමන්ගේ රටේ ඉන්න අම්මගේ තාත්තගේ ජීවිතය ගැන කොයි විදියටද හිතන්නේ? දැන් මේ රටේ සල්ලි වලින් ඉගෙනගෙන මේ රටේ නිදහස් අධ්‍යාපනයේ මේ රටේ බදු ගෙවපු මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන විදේශ රටට ගිහිල්ලා විදේශ රටේදී බදු ගෙවලා විදේශ රටේ ඒ අවශ්‍ය කරන කාරණා සිද්ධ කරගෙන තමන්ට මේ වෙලාවේ යුතුයකමක් ඉෂ්ට කරන්න පුළුවන් වෙලාවක්. පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා අසමත් ජනාධිපතිවරයෙක් ලෙස විශ්‍රාමයක් නැහැ කියලා කිව්වේ ඕනෑම ලෝක රටක ආණ්ඩුවකට පාලනය කළ හැකි හා පාලනය කළ නොහැකි කියලා සාධක දෙකක් තියෙනවා. ජනාධිපතිතුමා අසමත් වෙන්නේ හා සමත් වෙන්නේ මේ ලෝක ආර්ථිකය තුල ලෝක ඉතිහාසයේ අපේ ජීවිත කාලවලදී ඇති වුණේ නැති COVID-19 වසංගතය නිසා ලෝකේ රටවල් වහනකොට චීනයේ හැර අනිත් සියලුම රටවල් වල ආර්ථික කඩාවැටුණා. අපේ රටේ රට වැහුවාම නිෂ්පාදන ක්‍රියාවලිය නතර වෙච්චාම ඍණ 3.6ට ආර්ථිකය කඩාවැටුණා.
නිෂ්පාදන ක්‍රියාවලිය බෙද වැටෙනවා. ඒක එතුමට පාලනය කළ හැකි සාධකයක් නොවේ. අනිත් සාධක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඇති වෙලා තිබෙන අර්බුදයක් තුල තමයි මේ කොවිඩ්-19 වසංගතයේ යටතේ සංචාරකයන් නොපැමිණීම හා නිසි කලට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ලබා නොගැනීම යනාදී මත තමයි මේ ආර්ථිකී හිරවීම සිද්ධ වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාට දේශපාලනඥයන්ට විසඳන්න අමාරු තරම් දැවැන්තම අර්බුදයක් නිසා තමයි මේ ණය නැවත ප්‍රතිසැකසුම් කිරීම සහ ඒ ණය පිළිබඳ නීත්‍යානුකූල කටයුතු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ප්‍රංශයේ සමාගම් මුදල් ගෙවලා අරන් තියෙනවා මේ සඳහා විශේෂඥ කාර්යයක් කරන්න. ඒක නිසා සරල ලෙස විසඳන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි අන්තර්ජාතික වශයෙන් විශේෂඥයන්ගේ සහාය පවා ලබාගෙන තමයි මේ ණය ප්‍රතිසැකසුම්කරණය කළ ඒවා ගෙවීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු රටක් වශයෙන් කරන්න වෙන්නේ. අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ අමාත්‍ය මණ්ඩලයේ තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. දෙදහස් විසි දෙක දෙදහස් විසිතුන මහකන්නේ සඳහා අවශ්‍ය රසායනික හා කාබනික පොර සැපීමට රජය පියවර ගනී. එම කන්නේදී හෙක්ටයාර් 8 ලක්ෂයක් වගා කිරීමට අපේක්ෂිතයි. වියවකා සඳහා යූරියා මෙට්‍රික් ටන් 1,50,000ක්, පොටෑස් මෙට්‍රික් ටන් 45,000ක්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් 36,000ක් අවශ්‍ය බවට ඇස්තිමේන්තු කර තිබේ. එම පොහොරතෝගේ ලංකා පොහොර සහ කොමර්ෂල් පොහොර යන සමාගම් මගින් ආනයනය කර ගොයින්ට බෙදා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පියවර ගෙන ඇත. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යූරියා පොහොර ආනයනය සඳහා ඉන්දිය ආනයන අපනයන බැංකුවෙන් ඩොලර් කෝටි 6කට ආසන්න ණයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ සඳහා ඉන්දිය රජය එකඟතාව පළ කර තිබේ. ඊට දාළ ගිවිසුමට අසම් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබේ. මේ අතර මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සංශෝධනය කෙරේ. ඊට දාළ පනත් කෙටුම්පත සකස් කරන ලෙස රජය නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබා දී තිබේ. අයහපත් ආර්ථික තත්ත්වයේ හේතුවෙන් මේ වසරේ මුල් කාර්යයේ මැද භාගයේ සිට විසර්ජන පනත මගින් ප්‍රතිපාදන වෙන්න තිබුණු කාර්යයන්ට අමතරව වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා වියදම් දැරීමට රජයට සිදුවිය. එම පනත සම්මත කරන අවස්ථාවේදී පැවති අමාත්‍යාංශ ව්‍යුහයද සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. එබැවින් සංශෝධිත විසර්ජන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට වරද පිළිගත් රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨ අධිකරණය බරපතල වැඩ සහිත වසර 2ක සිරදඬුවම් නියම කරයි. ඒ වසර 5කටත් හිටුවීමටද තීන්දුව කර තිබේ. මෙම නියෝගය ලබා දුන්නේ බෝවැනකාඩු විහාරයේ LTB දෙහිදිනිය සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල මගිනි. එම චෝදනාවට තමන් නිවැරදි කර බව රාමනායක මහතා මුලින් ප්‍රකාශ කළද ඉකුත් මාර්තු මාසයේ නඩු නැවත කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ ඔහු ප්‍රකාශ කළේ තමන් අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි. අද සිට වසර 5ක් කාලයක් තුළ වෙනත් වරදකට වරදකර වූහොත් මේ දඬුවම ක්‍රියාත්මක වන බව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මණ්ඩලයේ සභාපති බෝවැනක අලුවිහාරයේ මහතා අභිවෘත අධිකරණයේදී රංජන් රාමනායක මහතාට පැහැදිලි කර දුන්නේ. එම කාලය තුළ කිසිදු වරදකට වරදකරු නොවනහොත් මෙම දඬුවම් නොකලාසේ සැලකෙන බවද විනිසුරුවරයා කීවේය. පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන මුද්‍රිත වාර්ෂික වාර්තා ඇතුළු ලේඛන මෘදු පිටපත් ලෙස පමණක් ප්‍රකාශයට පත් කෙරේ. පසුගියදා රැසූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව කතානායක මහින්දාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ වේදම් සීමා කිරීම මෙහි අරමුණයි. ඇතිවිය හැකි පාරිසරික ගැටලු ආම කිරීමද අපේක්ෂාවකි. මේ සම්බන්ධයෙන් සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා අගය කරන බව කතානායකවරයා කීවේය. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව, ආනයනික සංයුක්ත තැටි මිලදී ගැනීමේ අපහසුතාව සහ ඊට අධික මිලක් දැරීමට සිදුවීම මෙන්ම ඒවා ප්‍රතිචක්‍රීකරණයේදී ඒවා පරිසරයට මුදා හැරීමේදී ඇතිවිය හැකි අහිතකර පාරිසරික බලපෑම් පිළිබඳවද කාරක සභාවේ විශේෂ අවධානය යොමු බව කතානායකවරයා සඳහන් කළේය. ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පවසයි. මේ වසරේ මේ දක්වා වාර්තා වෙති රෝගීන්ගේ සංඛ්‍යාව 25643කි. මේ මාසයේදී පමණක් රෝගීන් 1437 දෙනෙකු වාර්තා වී ඇත. ඩෙංගු අවදානමින් වැළකී සිටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව ඇය සඳහන් කළාය. මදුරුවන් බෝවිය හැකි අධි අවදානම් ප්‍රදේශ ලෙස ඉදිකිරීම් වැඩබිම්, පාසල්, කාර්යාල හා ආගමික පරිසර හඳුනාගෙන තිබේ. නිවාස ආශ්‍රිතවද මදුරු කීටයන් බෝවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එබැවින් තමාවට පරිසර පිරිසිදුව තබා ගන්නා ලෙස වීරසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය අත්අඩංගුවටගෙන තිබේ. වලස්මුල පොලිසියට පැමිණි අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදු කිරීමේ චෝදනා මතයි. ඔවුන් අද අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊළඟට ප්‍රමුඛ පුවත. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේයාවත් බිස්නස් එක ඉංශුවන්නේ කොහොමත් දියුණුව මාවත පෙන්වයි ඔබහට රැකවරණය දේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. රාජ්‍ය සේවයේ ලිපිලේඛන සීමා කිරීමෙන් රුපියල් කෝටි 16ක් ඉතිරි කරගත හැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් MP.MK මායාදුන්න මහතා කියයි. සාමාන්‍ය ලිපියකට රුපියල් 10ක් වැය වන අතර එවන් ලිපි 1,60,000ක් පමණ ලබන සතිය වන විට අත්හිටුවීමට ක්‍රියා කෙරේ. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ඩොලර් උපයන අතරම නාස්තිය අවම කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. රැකියා සඳහා කඩිනමින් විදේශගත වන අය හැර සෙසු පිරිස් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින්නයි ආගමන විගණන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව සඳහා දිනපතා අතිවිශාල ජනකායක් පැමිණිති. එම නිසා බත්තර මුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක් ඇති වී තිබේ. විදෙස් පුවත් නේටෝ හමුදා කමිටු ප්‍රධානී අද්මිරාල් රොබ් බව ජපානයේ සංචාරයක නිරත වේ. ජපානය සමග පවතින සහයෝගිතාව වර්ධනය කර ගැනීම එහි අරමුණු බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහුගේ දෙදින ජපාන සංචාරයේදී රට ආරක්ෂක අමාත්‍යවරයා සහ ස්වයං ආරක්ෂක බලකායේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා හමුවේ සාකච්ඡා කිරීමට නියමිතයි. රුසියාව සහ චීනය සමග පවතින මූලෝපායික තරගය තවත් තීරුණු ඇතැයි නේටෝවේ විශ්වාසයයි. ආසියා පැසිෆික් කලාපයේ රටවල් 4ක් සමග සහයෝගිතාව ශක්තිමත් කිරීමට එම සංවිධානය බලාපොරොත්තු වෙයි. කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට එරෙහි විශ්වාස භංගයේ ජය ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමත් වෙයි. මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඔහු කෙරෙහි විශ්වාසයක් නොමැති බව පැවසීමත් සමග ඒ සම්බන්ධයෙන් රහස් ඡන්දයක් පවත්වා තිබේ. එෙහිදී මන්ත්‍රීවරුන් 211 දෙනෙකු ඔහුට සහාය පළ කළහ. විරුද්ධ ඡන්දය භාවිත කර ඇත්තේ 148 දෙනෙකු පමණි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට තවත් වසරක කාලයක් අභියෝගයකින් තොරව පක්ෂ නායකත්වයේ දැරීමේ අවස්ථාව උදා වී ඇතැයි විදේශ මාධ්‍ය කියයි. රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රෝ මහතාගේ දෙදින සර්බියා සංචාරය අත්හිටුවේ. ගුවන් ගමන් කලාප තහනම් කිරීමට හේතුවයි. ඔහු ඊයේ සර්බියාවට පැමිණීමට නියමිතව තිබිණි. මේ අතර රුසියාව බටහිර රටවලට කර ඇති තර්ජන නොසලකා බ්‍රිතාන්‍ය යුක්‍රේනයට දිගුදුර මිසයිල් සපයා තිබේ. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ඒවා යුක්‍රේනයේ ආරක්ෂාවට බෙහෙවින් වැදගත් වනු ඇති බවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මේ වසරේ මුල් මාස 4ේදී දීවර ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 136ක් ක්‍රියාත්මක කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ඒවා ආරම්භ කර තිබේ. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 4කට ආසන්නය. දීවර පවුල් 320කට ඉන් සේත සැලසෙයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර 2020 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරක නිරත වන්නේ වසර 6කට පසුවයි. ආරොන් පින්ච් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයයි. ශ්‍රී ලංකා පන්දුවාර 2020 සහ එක්දින කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත. ඔස්ට්‍රේලියා තරග සංචාරයේ සියලු තරග විස්තර සජීවී විස්තර විචාරයක් ගෙනීමට ජාතික ගුවන්විදුලියේ ක්‍රීඩා විකාශනයේ සූදානමින් සිටි. අද රාත්‍රී 7:30ට තරගය ආරම්භයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද.
කුඩා තේවතු හිමියන් සහ වගාකරුවන් දිරිමත් කිරීමේ නව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ඒ ක්‍රියාවට නංවයි. තේ නැවත වගාකරන්නන් සඳහා මුල්‍ය ආධාර සහ අතිරේක යපුම් දීමනාවක් ලබා දීමටද පියවර ගනී. හෙක්ටාර් එකක නැවත වගාවක් සඳහා රුපියල් 7,500ක් පිරිනැමෙන අතර රුපියල් 5,000ක් අතිරේක යපුම් දීමනාවක් ලෙස වසර 2ක් සඳහා ලබා දීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රුපියල් කෝටි 9,800ක් වටනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. දින 91 182 සහ දින 364 ඒවා කල්පිරේ. වෙන්දේසිය හෙට සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ප්‍රාථමික ආලෝකකරණයෙන් සහ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාර හා සබරගම පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා අම්මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ආම කර ගැනීමට ක්‍රියා කරන ලෙසට දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. දුෂ්කර සති 3ක් ඉදිරියේදී ගෙවීමට සිදු වනු ඇතැයි අගමැති කියයි. ඉන්ධන සහ ගෑස් අර පිරිමැස්මෙන් භාවිත කරන්නයි ඉල්ලීම. වැටුප් නොගෙන වැඩ කිරීමට ඇමතිවරු එකඟ වෙති. ඉදිරි මහකන්නයට අවශ්‍ය රසායනික අකාබනික පොර සැපීමට පියවර. මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සංශෝධනය කෙරේ. රංජන්ට බරපතල වැඩ සහිත වසර 2ක සිරදඬුවම්. නේටෝ හමුදා කමිටු ප්‍රධානී ජපානයේ සංචාරයක. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු පන්දු 2020 ක්‍රිකට් තරගය අද රාත්‍රියේ. අපගේ මෙම ප්‍රතිප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියසේද ඔබට සාන්දිය හැකි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.